හරි. එහෙනම් ඔගොල්ලෝ ගහලා ප්‍රස්තාරය ඇන්තද ඉඳලා ඉවරද දැන්? දැන් ඉතින් මාත් එක්ක වඳින්න පුළුවන් වෙන්න ඕන නේද? නැත්නම් ඔක වැඩක් නැහැ දැන් මේ පළවෙනි දවස් වගේම හැමදේම ඉන්න බෑ. අපි ලොකු ළමයි ලොකු වැඩ කරන ළමයිනේ. ප්‍රස්තාරය ඔන්නෝම යනවා. මේ කුඩින් ලියන්න මොකක්ද මෙයාගේ නම y සමානයි x ඍණ 2 ප්‍රස්තාරය. y සමාන x ඍණ 2 ප්‍රස්තාරය නේ. ඊට පස්සේ අහනවා අන්තක්ඛණ්ඩය කීයද? රංගනාත් මේක අන්තක්ඛණ්ඩය කීයද? ඍණ 2. ඍණ 2යි. හරිනේ. බිඳුව ඍණ 2 ලක්ෂය හරහා තමයි එන y කණ්ඩාංකය ඍණ 2යි. y වල අගේ ඍණ 2 එන අන්තක්ඛණ්ඩය කීයද? ඍණ 2යි. යා හොඳයි. යා ගොඩ කියනවා. c සමානයි කියනවා ඍණ 2යි මේ. එතන ඍණ 2 නේ පුතා. එහෙනම් ඍණ 2 හරහා තමයි යන්න ඕනේ මේ. හරි ගිහින් කියනවානේ. මෙයා ඍණ 2යි ලා ඍණ 2 හරහා ගිහිල්ලා. අනුක්‍රමණය කීයද වුණාරා? අනුක්‍රමණය කීයද මෙයාගේ? අහලා නැහැ කීයද? වුණාර අනුක්‍රමණය කීයද? සුලක්ෂණ අනුක්‍රමණය කීයද? ධන 3. ඒ කොහොමද ධන 3 වෙන්නේ? අන්තක්ඛණ්ඩය කියන්නේ කවුද? අන්තක්ඛණ්ඩය කියලා කියන්නේ මේ x ඉස්සරහින් ඉන්න x සංගුණකේ. දැන් එහෙම තමයි කියන්නේ දැන් කියලා දුන්නනේ කීප පාරක් හරි. අනුක්‍රමණය කියලා කියන්නේ x වල සංගුණකේ. ඒ කියන්නේ x ඉස්සරහින් ඉන්න ඉලක්කම. මෙතන කීයද තියෙන්නේ? එක පුතා. ධන 1 තියෙන්නේ. මේක අනුක්‍රමණය ධන 1. අන්තක්ඛණ්ඩය ඍණ 2යි. මේ ඍණ 2 c සමානයි ඍණ 2යි. x සමානයි 2.5 වන විට y හි අගය ඒක පුළුවන් කියලා මට හිතෙනවා. මනේද කීයද? x සමානයි 2.5 වන විට y හි අගය කීයද? ධන 1යි. x සමානයි 2.5 කියලා කියන්නේ මෙතන. 2.5 කියන්නේ මෙන්න මෙතන නේද? x සමානයි 2.5 මෙන්න මෙතනනේ පුතා. මෙතෙන්ට ගියාම මේ එකට දැන් මේ 3 එක ලක්ෂණය මෙතන තියෙන්නේ. එහෙනම් y වල අගය එයා මේ පැත්තට එන්න ඕනේ නේ. මෙන්න මෙහෙම නේද? ඔන්නෝමනේ දෙන්න ඕනේ. x සමානයි 2.5 උතරනේ. එතකොට කීය දෙන්න ඕනේ? 0.5. 0.5 විතර ඉන්න ඕනේ. 0.5. y සමානයි ඍණ භාගය වන විට x යගේ සොයන්න. y සමානයි ඍණ භාගය වන විට x යගේ කවුරු හරි කියන්න. y සමානයි ඍණ භාගය. කොතනින්ද යන්න ඕනේ? මෙතනින් නේ. y සමානයි ඍණ භාගය කියන්නේ ඔන්න ඔතනින් නේ. එහෙනම් එතනින් දැන් ප්‍රස්තාරය හම්බෙන්න කොයි පැත්තටද යන්න වෙන්නේ? මේ පැත්තට ගියාට වැඩක් නැහැ නේ. එයා යනවා මේ පැත්තට යන්න. හරි. ගිහිල්ලා මෙතනින් උඩට යනවා නේ. 1.5. 1.5 වගේ දෙන්නේ. අපි බලමු. ඔය මට රූප ඇටෙන්න මට 1.5 වගේ තමයි පේන්නේ. ඔයාලා හරියට ඇඳලා හරියටම උත්තරේ ඉන්න ඕනේ. අපි බලමු ඔතේ කීයද ඇවිල්ලා තියෙන්නේ කියලා. c ඍණ 2යි y සමානයි 2න් 1යි x සමානයි 1.5යි. ප්‍රශ්නයක් නැහැ. හරි එහෙනම් ඈ. දැන් මේ කතාව මේ තේරෙනවද? x සමානයි මෙහෙම වුණාම y කීයද? y සමානයි මෙහෙම වුණාම x වල අගය කීයද කියලා හොයාගන්න හැටි තේරෙනවද? උත්ත ගියා මෙහෙම. මෙහෙම ගියා මෙහෙම. තේරෙන්නේ නැත්නම් මට කියන්න. හරි. ඔව් කියලා දෙන්න පුළුවන්. එකම දේ මේ ප්‍රස්තාර කියලා ලොකුවට අඳින්න ඕනවා. හරි. මේ x අක්ෂය ගාදී දැන් සාමාන්‍ය 3 අපි දෙක පැත්තට ගන්න. ඒකෝට මේ කොටු 3ක් විතර ගත්තට තමයි ඒක හරි ලස්සනට මැද්දට එනවා ওই ඉලක්කම් ටික. හරි. දැන් මේ බෝඩ් එකේම අඳින්න බෑනේ මට. මම ස්මාර්ට් ටමින් තමයි අඳින්නේ. මේක කොටු දෙකෙන් දෙක ගන්න පුළුවන්. ඕනනම් තුනෙන් එකෙන් එක ගන්න පුළුවන්. එහෙම කරලා ගන්න. එහෙනම් කට්ටිය ලියා ගන්න. ප්‍රශ්න තියෙනවා නම් මම අහන්න. තේරෙන්නේ නැති දේවල් තියෙනවා නම් අහන්න ඕනේ. අපරාධ ළමයි හරි හොඳයි. ළමයින්ට මොකුත් ප්‍රශ්න නැහැ. ප්‍රශ්න ඇත්තේව නැහැ.
ඊට පස්සේ දැන් තේරෙනවනේ මෙතන සීසවලගේ ඍණ 2යි මූගියා ඍණ 2යි එහෙනම් අපි දැන් ප්‍රස්තාරය අඳින්න නැතුව හරි අපේ නිකන් මේ සමීකරණ දිහා බලලා අනුක්‍රමණය අන්තකණ්ඩේ ලියන්න පුළුවන් නේ හරි මේක ලියා ගන්නකො දීපු නැති අය ලියා ගන්න ප්‍රශ්න තියෙන අය අහන්න ඕනේ ඉතින් ඈ වුණාරණයෙන් ප්‍රශ්න දෙනවා අහන්න ඕනේ දැන් කියන ප්‍රශ්න වගෙන් අහගෙන යන්න ඕන හරිද දැන් ගෙදර ගිහිල්ලා අම්මට තාත්තට කියලා බෑ අහලා බලන මිනිස්සුත් එක්ක කියලා හරියන්නේ නැහැ මේ ප්‍රශ්න හරිද පන්තියේ ප්‍රශ්න පුතා පන්තියේ විසඳ ගන්න ඕන අර මට හිතෙනවා නම් මුන්ට තේරෙන්නේ නැහැ කියලා මම නැවත නැවත කියලා දෙනවා අර දැන් මේක දැන් x වලගේ y වගේ වෙන එක y වලගේ දුන්නාම x වලගේ වෙන එක ඉතින් දුක දෙයක් නෙවෙයි ඒ නිසා තමයි පුතක් මේ ඉස්සරහා කියන්නේ නේද ගණන් වල දිගටම ඔබ හම්බ වෙන නිසා කාටවත් ඔබ බැරි කරගන්න බෑ ඔය ගණන් හදන්න දිගටම පුළුවන් වෙනවා ඊට පස්සේ මම සති දෙක තුනක් ගිහිල්ලා ඔය පරණ පාඩම් වලින් එක ගානක් වගේ දවසට දැන් ජොලියට වගේ දෙනවා ප්‍රස්තාරයක් ඇඳලා පොඩි විස්තර ටිකක් ලියන්න එතකොට අපූර්වට ඉතින් ඔව්ව කරන්නම වෙනවා ඔයාලා දැන් වෙනසුවදා රැවුණ පන්තියේ එන්න අදහස් 6ට තියෙනවා 10 වසරේ පන්තියක් ඒකේම අපි ඉඳලා ඉట్లా පිටිපස්සේ පාඩමකින් ගානක් දෙකක් විනාඩි 10ක් 15ක් දීලා හදනවා එතකොට හැමදාම මේ ළමයි මට බැන බැන හැමදාම පරණ පාඩම් වල ගණන් හදනවා ඒකෝට විභාගයේ දවසට කලින් දවසේ මතක් කරගන්න දෙයක් නැහැ ඔක්කොම මතක් වෙනවා නැත්නම් මේව අමතක කරලා ළමයිනේ පුතා ළමයි කියන්නේ පුතා අමතක වෙන අය තමයි මේක ඇදලා ඉවරයිද ඔව් සර් හරි එහෙනම් අපි යමු ලියන්න ඊළඟ ගාන ලියන්න ප්‍රස්තාර ඇඳීමෙන් තොරව පහත සිතවල අනුක්‍රමණ සහ අන්තක්ඛණ්ඩේ ලියන්න ප්‍රස්තාර ඇඳීමෙන් තොරව පහත සිතවල අනුක්‍රමණය සහ අන්තක්ඛණ්ඩේ ලියන්න මම මේ වගුරින් ගහන එකපාර වංශෝත් ටික ඉවරයි නේද එහෙනම් ඔන්න අපි අම්මලා දැන් y සමාන x දාන c වල m වලගේ අනුක්‍රමණය c කියන්නේ අන්තක්ඛණ්ඩේ දැන් ඒවා දන්නවා හරි පළවෙනි එක y සමානයි x y සමානයි x දාන එක 2x ඍණ 3 ඊළඟ එකේ y සමානයි ඍණ 3x ඍණ y සමානයි ඍණ 3 බෙදීම 2x ධන 5 y සමානයි 3 1x ඍණ භාගය හරි 1y සමානයි 5x ඍණ 1 හරි එහෙනම් 1 3 4 5 6 ඔන්න සමීකරණ 6ක් ශ්‍රිත 6ක් දීලා තියෙනවා මේ ළමයි අනුක්‍රමණයයි අන්තක්ඛණ්ඩයයි පුරවන්න අනුක්‍රමණයයි අන්තක්ඛණ්ඩයයි ඔක ලිව්වනම් හරි අනුක්‍රමණය කියන්නේ m සමානයි මෙච්චරයි කියලා ලියන්න අන්තක්ඛණ්ඩය කීයද කියලා ලියන්න අක්කා කරුවා නම් වැඩි හරි ඒකක් දීලා එන්නම් එහෙනම් හරි කට්ටිය ලිව්වද එහෙනම් කියාගෙන යමු මාසේ දාම මොකද කුරේ අනේ මයික් එක ඔන් කරපුවාම එකපාරට හදිස්සියෙන් එපා ඕෆ් කරන්න හරිද තම පුදුම ලැජ්ජාවන්නේ එක ගෙල්ලා ඉන්නේ කොල්ල ගොඩක් ඉන්නවා එක එකක් ඔන් කරන්නේ නැහැ මයික් මෙයාගේ අනුක්‍රමණය එකට උත්තරේ කියන්න කවුද සුලක්ෂණ කොයි උත්තර නැහැ එක නෙමෙයි එක කියලා බෑ මොකද අනුක්‍රමණය m සමානයි කීයද 1යි m සමානයි 1 c සමානයි ධන 1 හරි ධන 1 එක කිව්වත් ප්‍රශ්නයක් නැහැ හරි ඊට පස්සේ තිරංග රංගනා කියන්නේ
වෙලාව නස්ති කරන්න එපා. M සමානයි 2 සමානයි 2 C සමානයි ඍණ 3 ඍණ අන්තර්කණ්ඩය ඍණ 3යි. ඒ රංගනාත් නෙවෙයිද මන්ද කිව්වේ මිලිදුනේ රංගනාත් ඇහෙන්නේ නැද්ද? හරි කමන්නේ. මොනවාලා ඊළඟට කියන්න. තුන්වෙනි එක. M සමානයි ඍණ 3 C සමානයි ඍණ 2. C සමානයි ඍණ අන්තර්කණ්ඩය ඍණ 2යි. හතරවෙනි එකට උත්තරේ M සමානයි ඍණ 3 බෙදීම 2යි C සමානයි ධන 5. හරි. පස්වෙනි එකට උත්තරේ හරි ලේසි M සමානයි හරි දාගන්න 1 බෙදීම 3යි C සමානයි ඍණ 1 බෙදීම 2. හරි. හයවෙනි එකට උත්තරේ කීයද? M සමානයි M 2.5යි C සමානයි ඍණ 1 නියම. මෙයා 2යි y සමානයි කියලා තියෙන්නේ. එහෙනම් මෙයා y සමානයි කියලා හදාගන්න ඕනේ. මොකද වෙන්නේ? ඔක්කොම පද ටික මම දෙකෙන් බෙදනවානේ. මෙයාත් දෙකෙන් බෙදනවා, මෙයාත් දෙකෙන් බෙදනවා. ඒතර y සමානයි පහ බෙදීම දෙක කියන්නේ දෙකමාරනේ. දෙකෙන් 1x දෙකමාරයි x ඍණ 1යි. එහෙනම් m කියන්නේ කීයද? 1.5යි 1.5නේ. දෙකමාර කියන්නේ 2.5යි. c කියන්නේ කීයද? ඍණ 1යි. කොහොමද ළමයින්ට වැඩේ තේරිලා තියෙනවා. එහෙනම් අන්තර්කණ්ඩය නිකන් මම එනම් ප්‍රස්තාරත් නිකන් ඇදලා පෙන්නන්නම්. මෙයා කොහොමද යන්නේ? c ධන එකෙන් යන්නේ නේ. කොහොම? m සමාන 1යිනේ. දැන් සාමාන්‍ය හැඩයක් කියන ඕම් ප්‍රස්තාරය. මෙයා කොහොමද යන්නේ? මෙයා යනවා. එයා යන්නේ මොකද? c ඍණ 3. එහෙනම් මේ ඍණ 3 යන්නේ. m සමානයි ධන 2යි කියලා කියන්නේ මීට වඩා හැඩය පොඩ්ඩක් වැඩි නේ. ඔන්න කොහොම යන්නේ? ඇයි? බෑවුම වැඩිනේ. m වලගේ ධන 2යි නේ. එහෙනම් පොඩ්ඩක් බෑවුම වැඩි. මෙයා කොහොමද යන්නේ? m වලගේ ඍණ 3යි. m වලගේ ඍණ 3යි නම් එයා යන්න ඕනේ කොහොමද? මෙහෙම නෙමෙයි මෙහෙමනේ ඍණ 3යි. c වලගේ ඍණ 2යි. ඒ කියන්නේ මේ ඍණ 2කින් යන්නත් ඕනේ. මේ පැත්තට බෑවුම පොඩ්ඩක් වැඩි වෙන්න එයා යන්නේ මෙන්න මේ විදිහට. හරි. ඔය විදිහට මේ යනවා. හරි. ප්‍රශ්නයක් නැහැ නේද? ඔය පුළුවන් නේ. හරි. හරි එහෙනම් හරිනම් හරි ටික දාගන්න ගොඩක් සන්තෝෂයි කට්ටිය උත්තර දුන්නා. මේ රංගනාත් ඇහෙනවද නැද්ද මන් දන්නේ නැහැ. මට උත්තර නම් දුන්නේ නැහැ කියලා මතකයි. හා. හරි. ඊළඟ ඊළඟ ගාන තුන්වෙනි නිදසුන නිදසුන 3 තුන්වෙනි නිදසුන y සමානයි 2x y සමානයි 2x ඊළඟ එක y සමානයි 2x ධන 1 y සමානයි 2x ධන 1 අනිත් එක y සමානයි 2x ඍණ 3 y සමානයි 2x ඍණ 3 හරි ප්‍රස්ථාර තුනම එකම ඛණ්ඩාංග තලයක ඇඳ දක්වන්න ප්‍රස්ථාර තුනම එකම ඛණ්ඩාංග තලයක තුනේ එකම ඛණ්ඩාංග තලයක ඇඳ දක්වන්න එකම ඛණ්ඩාංග තලයක ඇඳ දක්වන්න එකම ඛණ්ඩාංග තලයක ඇඳ දක්වන්න يعني අගේ වග හදන්නත් ඕන එකම ඛණ්ඩාංග තලයක අඳින්නත් ඕන එහෙනම් මම මේ වැඩ ඔයාලට දෙන්නම් හිමින් කරමු වග තුනක් ගහන්න වග තුනක් ගහලා පිටේ එකම ඛණ්ඩාංග තලයක මේක අඳිමු එකම ඛණ්ඩාංග තලයක අපි අඳිමු හරි ඊට පස්සේ මේකේ ලක්ෂණ ටික හඳුනගමු නව කැලලා තියෙනවා අනේ සෝරි තලයක ඇඳ දක්වන්න රෝම ඉලක්කම් එක ප්‍රශ්න ලියාගෙන ඉමු අපි සමා වෙන්න ප්‍රශ්න ලියා ගමු රෝම ඉලක්කම් එක එක් එක් ප්‍රස්ථාරයේ අනුක්‍රමණය හා අන්තක්ඛණ්ඩය ලියා දක්වන්න එක් එක් ප්‍රස්ථාරයේ අනුක්‍රමණය හා අන්තක්ඛණ්ඩය ලියා දක්වන්න එක් එක් ප්‍රස්ථාරයේ අනුක්‍රමණය හා අන්තක්ඛණ්ඩය ලියා දක්වන්න රෝම ඉලක්කම් 2 හරි රෝම ඉලක්කම් 2 ප්‍රස්ථාර තුන පිළිබඳව ඔබට නිරීක්ෂණය කළ හැකි විශේෂ ලක්ෂණයක් ලියා දක්වන්න ප්‍රස්ථාර තුන පිළිබඳව ඔබට නිරීක්ෂණය කළ හැකි
විශේෂ ලක්ෂණයක් ලියා දක්වන්න. ප්‍රස්ථාර තුන පිළිබඳව ඔබට නිරීක්ෂණය කරන්න පුළුවන් විශේෂ ලක්ෂණයක් ලියා දක්වන්න කියලා තියෙනවා. මේ දරුවෝ හොඳ දරුවෝ වගේ ප්‍රස්ථාර තුන අග තුනක් ගහලා ප්‍රස්ථාර තුන අඳින්න. අපොන් මොකයි වැඩ කරන්න එපා යන්නේ. හරි ටක් ගාලා අපි පොඩි පොඩි අගයන් ගමු නේද? x සමානයි දෙක බිඳුව ධන 1. ඔය මෙයාට ගහලා ගන්න පුළුවන්. එකයි 100ද y 100ද කියලා මෙතන. ඔය ඇති ඈ. එතන පොඩි බගුවක් ගහමු. x සමානයි 2x දැන් 2x ධන 1 එතන y. ඉන්න නාගයන් ටික ගමු. පින 1 බිඳුව ධන 1 ධන 2. ඔයාගේ ටික ගන්න. ඔයාගේ ටික. y සමානයි 2x ධන ඍණ 3ට මම මෙතන අඳින්නම කිව්වා. x සමානයි 2x 2x ඍණ 3 y වල. පින 1 බිඳුවයි 1යි. ඔන්නව x වල අගයන් ටික දීලා තියෙනවා. ඔය අගයන් ටිකට දැන් ටික පුරවන්නයි තියෙන්නේ මේ ළමයි. හරි. අගයන් ටිකට දැන් ටික පුරවන්න. ඊට පස්සේ ප්‍රස්ථාර ටික පුරවමු බලන්න. හරි. x ඍණ 1 නම් 2x කියන්නේ ඍණ 2යි y වල අගය ඍණ 2යි. බිඳුව නම් බිඳුවයි බිඳුවයි එතන 2යි. ඍණ 1 නම් ඍණ 2යි. බිඳුවයි ධන 2යි ධන 4යි. ඉතින් ඍණ 3ක් ඍණ 5යි. බිඳුව ඍණ 3යි. ඉතින් ඍණ 3ක් ඍණ 1යි. අතරින් ඍණ 3ක් ධන 1යි. ඍණ 5 එතන එතන ඉතුරු ඍණ 1 නම් 2x වෙන ඍණ 3යි. බිඳුව 2යි. ඍණ 1යි 1යි 5යි 5 අටේ වගු ටික හරියට පුරවගත්තත් බලන්න තම පුරවපු ඉලක්කම් හරියද කියලා. තම පුරවපු ඉලක්කම් ටික හරියද කියලා බලන්න. අරහරි ඉලක්කම් පුරව ගන්න හරි බැයි නම් මේ දරුවෝ ක්ලාස් එකේ පස්සේ පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් කියන්න සර් මට පොඩ්ඩක් කතා කරන්න තියෙනවා කියලා ඉඳලා අපි ඒක සාකච්ඡා කරලා ඉවරයක් කරලා දාන්න. අරයි තාමත් බැයි නම් මම හිතන්නේ නැහැ බැරුව ඇති කියලා. හරි බැයි නම් මට කියන්න හරි. ඒ chance එකත් ඔයාලට දෙනවා. ඔයාලට කතා මේ පන්තියෙන් ඉවර වෙලා මට යන්න හදිස්සියක් නැහැ. මම කොහොමද ආපහු පහමාරට මම කරනවා. ඒ නිසා ඔයාලට පුළුවන් ඒ ප්‍රශ්නේ විසඳන්න. එහෙනම් මම මේක ලකුණු කරලා අඳින්නයි යන්නේ. එහෙනම් y සමානයි 2x අඳිනවා. ඍණ 1 දී ඍණ 2යි. ඍණ 1 දී ඍණ 2යි මෙතන ඇඳා. බිඳුවේදී බිඳුවයි. බිඳුවේදී
හරිනේ y සමාන 2x නේ අන්තක්ඛණ්ඩයක් නෑ පුතා නේ y සමාන 2x කියපුවම අන්තක්ඛණ්ඩයක් නෑ එහෙනම් ඌ බිංදුව මුල් අක්ෂය හරහා යන්න ඕන. එකේදී ධන 2යි. එකේදී ධන 2යි. එහෙනම් මෙන්න පළවෙනි සමීකරණය කොහොමද යටි රූල? අන්න පළවෙනි සමීකරණය y සමානයි 2x සමීකරණය. y සමානයි 2x සමීකරණය. හැමෝටම මේක ආව නම් සන්තෝෂයි. අපි දෙවෙනි සමීකරණය බලමු. y සමාන 2x ඍණ 3. ඍණ එකේදී ඍණ 5යි. ඍණ එකේදී ඍණ 5යි. ඍණ එකේදී ඍණ 5යි කියන්නේ මොකද පුතේ මේ හරිය නේද? මේ හරිය. බිංදුවේදී ඍණ 3යි. බිංදුවේදී ඍණ 3යි කියන්නේ පුතේ මේ හරිය. එකේදී ඍණ 1යි. එකේදී ඍණ 1යි කියන්නේ පුතේ මේ. දෙකේදී ධන 1යි කියන්නේ පුතේ මේ හරියනේ. අපි එයාවත් අඳිමු. එයාවත් මේ කවුද? y සමානයි 2x ඍණ ඊට පස්සේ අපි අඳිමු 2x ඍණ 2x ධන 1 අඳිමු නේද? 2x ධන 1. පළු පෑන ගමු පළු පෑන 2x ධන 1. මෙයානේ. ඍණ එකේදී ඍණ 1යි. හරි? ඍණ එකේදී ඍණ 1යි කියන්නේ මොකේද? එතනනේ. ඍණ එකේදී ඍණ 1යි මේ පොඩක් ළඟින් එතන. පළු පෑන නෙමෙයි නිල් පෑන. පළු පෑන. හරි. බිංදුවේදී කවුද? ධන 1යි. බිංදුවේදී ධන එකේදී 3යි. එකේදී පුතා 3යි කියන්නේ කොහෙද? මෙන්න මෙතන මම 3 මකලා දාන්නම්. මෙන්න දෙකේදී 5යි. දෙකේදී 5යි කියලා කියන්නේ කොහෙද පුතා? මෙන්න මේ. දැන් මේකටත් අපි ගහමු ප්‍රස්තාරය අද. පස්සේ අන්තිම. දැන් බලන්න පුතා. මොකද්ද ඔයාලට පේන්නේ? මොකද්ද පේන්නේ? මොකයි විශේෂ ලක්ෂණයක් පේනවද? නැත්තම් නැත්. විශේෂ ලක්ෂණ ගැන කතා කරලා තීරුමක් නැද්ද පුතා? වුණාලා. මොකද්ද පුතේ පේන්නේ? ළමයි. ඉපි නිදිද? යකඩු ඇරෙන්න අන්ටි ඇරෙලා උත්තර දෙන්න. වුණාර නැද්ද වුණාර? වුණාරට මේ ප්‍රස්තාර තුන අන්න ඉන්නවා. ආගලන්න ගෝනේ. මේ ප්‍රස්තාර තුන දැක්කම මොකක්ද මතක් වෙන්නේ? මොනවද හිතෙන්නේ? කර්මය කියලා හිතනවා. මොන කර්මයක්ද යකෝ මේවා මේ ඇම්බිට්ටම් ප්‍රස්තාර මේ මගුලේ අඳින්න බෑ කියලා හිතෙනවද? මොකක්ද හිතෙන්නේ? මොනවද වුණාර හිතෙන්නේ මොකද්ද? මේ තුන දැක්කම විශේෂ ලක්ෂණයක් පේනවද? මොකද්ද? අර මොනාලට හිතෙන්නේ නැහැ කිය. කොල්ලෝ 4 දෙනෙක් ඉන්නවා. කොල්ලෝ කියන්නේ කාටද මොනවද හිතෙන්නේ කියලා. බඩ ප්‍රස්තාරයක් දැක්කම මුකුත් හිතෙන්නේ නැහැ. වෙන මොනවාද දැක්කනම් හිතෙනවා නේ. ඍණ එක කලින් කියනවා 33ම. අයිකන් මොනවාද කිව්වනේ කියන්නකෝ. කලින්ද කියන්නේ මොකද්ද පුතේ? ඍණ එක කලින් තියෙනවා x රේඛාවේ. x රේඛාව ඍණ. x රේඛාව කියන්නේ මෙයානේ. ඌ ඍණයකින් කෙලික් නැහැ. එහෙම එකක් නෑ. ඔයා කියන එක මොකක් හරි වෙන වැරද්දක්. හැබැයි තුනම ගත්තාම මොකද්ද නිකන් අමුතු මුකුත් ගතියක් පේන්නේ නැහැ. වචනේ ඉන්නවා. රංගනා මේ රේඛා තුනම ගත්තාම මොනවද පේන්නේ? ඔය මයික් එක ඔන් කරලා ගියා. ඔන් කරලා ඔෆ් කරගන්න. ඒක පේනවා මට පේනවා ඒවා. කියන්නකෝ. අඩේ මේ මම මෙච්චර ලස්සනට ඇඳලා මේ ළමයින්ට මේකේ මේ රේඛා තුන දැක්කම මුකුත් පේන්නේ නැහැ කිව්වම ඒක ටියුෂන් නවත්තන්න හිතෙනවා බං.
නැන්තම් පොඩ්ඩක් කියවුණා පොඩ්ඩක්. මොනවද? සමාන්තර රේඛා සරල කියනවා. රේඛා තුනක් සරල රේඛා තමයි. සරල රේඛා මොනවද? සමාන්තර රේඛා. හරි උත්තරේ සමාන්තර රේඛා ඈ. ඇයි මේ පරතර හැමතිස්සම එක සමානයි නේද? මම මේ බෝඩ් එක යන්නාවත් එක සමානව බලන්න. මම යන්න හොඳයි ඒ කියන්නේ. හරි? පරතර හැමතිස්සෙම මොකද පුතා? එක සමානයි. මේ ඔක්කොම සමාන්තර රේඛා යුගලයන් තමයි මේ තියෙන්නේ. මෙයා මෙයාට සමාන්තරයි, මෙයා මෙයාට සමාන්තරයි. ඇයි ඒ? ඇයි එහෙම උනේ? ඊළඟ ප්‍රශ්නේ ඒක. ඇයි පුතේ එහෙම උනේ? මොකා හින්දා? මුන්ගේ මොනවද සමාන? බලන්න පොඩ්ඩක් මේ සමීකරණය. මම මේක මකනවා හරි? මේ සමීකරණය කොහොමද රතු පෑන? හරි තියෙනවා. මේ සමීකරණේ m කීයද පුතා? m කීයද කියන්න කට්ටිය? මෙයාගේ m කීයද? මෙයාගේ m කීයද? ඒක කියන්න වෙන වැඩක් නැහැ. කට්ටියම කියන සර් මයික්‍රෝ පළවෙනි එකේ 2යි. දෙකයි. දෙවෙනි එකේ සමානයි 2යි. දෙකයි. තුන්වෙනි එකේ m සමානයි 2යි. දෙකයි. m සමානයි 2යි. right. පොඩි පොයින්ට් එකක් පේනව නේද? මුන්ගේ අනුක්‍රමණ පුතා එකිනෙක සමානයි. ඒ කියන්නේ පුතේ මුන්ගේ බෑවුම් ටික සමාන වෙන්න ඕනනේ. අනුක්‍රමණය කියන මම කියන්නේ බෑවුම කියලා නැත්නම් පල්ලම කියලා. අනුක්‍රමණය කියන්නේ පුතා බෑවුම. බෑවුම කියන්නේ තව සිංහලට බැස්සුවොත් එහෙම පුතා පල්ලම. බලන්න තේරෙනවද පුතේ? ඔයාලට තේරෙනවද? මෙතනින් කියලා බෝලයක් ඇතේරියා. මෙතනින් කියලා බෝලයක් ඇතේරියා. මෙතනින් කියලා බෝලයක් ඇතේරියත් එකම වේගයෙන් තමයි මේ පල්ලම. මොකද එකම පල්ලම නේද මේ තියෙන්නේ? එකම පල්ලම ඉස්සරහට පස්සට ගිහිල්ලානේ. ඒ කියන්නේ මෙතනින් මිනිහෙක් මම මෙතනින් මිනිහෙක් කියලා අතහැරියාම ඔගේ අත කැඩෙනවා කියලා හිතන්න මෙතෙන්ට වැටෙද්දි. මෙතනින් කියලා අතහැරියත් පුතා ඔගේ අත කැඩෙනවා එච්චර. මේ කකුල කැඩෙන්නේ ඇයි? එකම පල්ලම තියෙන්නේ. මෙතනින් කියලා අතහැරියත් පුතා මොකද වෙන්නේ? ඔගේ අත කැඩෙනවා. මොකද එකම පල්ලම. දැන් මේ වගේ සිද්ධියක් බලන්න. මේක පල්ලමක් මේක පල්ලමක්. මෙතෙන් කියලා මිනිහෙක් අතහැරපුවාම උට තුවාල වෙනවා එච්චරයි. දැන් මෙතනින් කියලා පුතා මිනිහ අතහැරියාම ඔගේ බෙල්ල කැඩෙනවා. ඇයි ඒ? බෑවුම වෙනස්. මේ දෙන්නගේ බෑවුම වෙනස්. ඒ කියන්නේ මුන් දෙන්නගේ අනුක්‍රමණ වෙනස් පුතා. මුන් දෙන්නගේ අනුක්‍රමණ වෙනස්. හැබැයි මුන් තුන් දෙනාගේ අනුක්‍රමණ මොකද? අනුක්‍රමණ සමානයි. දෙයියනේ මේ m සමානයි 2යි. m සමානයි 2යි. එහෙනම් මෙතනත් m සමානයි 2යි. මෙයා තැන් වලින් ගියාට පුතා සරලව මේ පල්ලමට මේ පල්ලම සමානයි යා. මේ පල්ලමේ සයිස් එක. එයාගේ ආනතභාවය. මෙන්න මේ කෝණේ සරලව කිව්වොත් එහෙම මෙන්න මේ සුළු කෝණේ. මේ සුළු කෝණය මොකද? මේ කෝණයට මේ කෝණේ සමානයි. මෙයාට මෙයා සමානයි. මෙයාට මෙයා සමානයි. මේ කෝණ තුනම එකිනෙක සමානයි පුතා. අන්න ඒකයි අනුක්‍රමණ සමානයි කියලා කියන්නේ. ඕකෙන් හොඳ පොයින්ට් එකක් යනවා අපි ඉගෙන ගන්න. මොකද්ද? අනුක්‍රමණ සමාන නම් අනුක්‍රමණ සමාන නම් පුතා මොකක් හරි සිද්ධියන් වල උන්ගේ ප්‍රස්ථාරයන් නම් ප්‍රස්ථාර එකිනෙක සමාන්තර වෙනවා. ආයි කියනවා මොකද්ද? අනුක්‍රමණ සමාන නම්. එතකොට මේ කෝණ සමාන වෙනවනේ නේද? ප්‍රස්ථාර ඇන්දට පස්සේ මේ ප්‍රස්ථාර එකිනෙක සමාන්තර වෙනවා. අන්න එහෙම අවස්ථාවක් අපිට ආවා. මේ අනුක්‍රමණය මෙයාට මේ හැමදාම අනුක්‍රමණය කීයද? 2යි. එහෙනම් ප්‍රස්ථාරේ කොහෙන් ගියත් කොහොම ගියත් පල්ලම සමානයි. ඒ කියන්නේ එකිනෙකට සමාන්තර රේඛා තමයි මෙතන ප්‍රස්ථාරයට ආවේ. ඒකයි මෙවුවා සමාන්තර උනේ. සමාන්තරයි කියන්නේ මෙන්න මෙයා මෙයාට සමාන්තරයි. ඔන්න ඔය ටික කොහොම සමාන්තර වෙනවා. වගේ තා තේරුමයි. මෙතන C කීයද? අන්තර්කණ්ඩේ කීයද? බිඳුවයි. ඒ නිසා එයා බිඳුවෙන් ගියා මේ බිඳුවෙන්. මෙතන අන්තර්කණ්ඩේ කීයද? ධන 1. එහෙනම් එයා ගියා කොහෙද? ධන 1. එයා ගියා එයාගේ පාඩුවේ ධන. මෙතන අන්තර්කණ්ඩේ කීයද පුතා? ඍණ 3යි. එහෙනම් එයා යන්නේ කොහෙන්ද? ඍණ 3ෙන්. ඔන්න ඍණ 3ෙන්. පැහැදිලිද කතාව? පැහැදිලිද කතාව? හරි. මම මේ පල්ලම සමාන අනුක්‍රමණ සමාන වුණොත් එහෙනම් මොකද වෙන්නේ? ඔයාලා ඒක ඉගෙන ගන්න. අනුක්‍රමණ සමාන වුණොත් එහෙම එකිනෙකට සමාන්තර රේඛා තමයි. මේ ප්‍රස්ථාර තුනේම අනුක්‍රමණ ත්‍රිත්‍යයන් තුනේම අනුක්‍රමණ එකිනෙක සමාන වෙනා. එකිනෙකට සමාන්තර රේඛා සරල රේඛා තුනක් තමයි ප්‍රස්ථාර වලට එන්නේ. හරි. අපි දැන් ඔන්න ඔක ඇඳගන්න කට්ටිය ඇඳ නැති කට්ටිය අඳින්නකො ලස්සන. ඇඳලා ඉවරද? ඇඳගන්නකො
මුලින්ම ප්‍රශ්නේ තියෙනවා එක් එක් ප්‍රස්තාරයේ අනුක්‍රමණය හා අන්තක්ඛණ්ඩය ශ්‍රේතීය නිරීක්ෂණයෙන් ලියන්න. ශ්‍රේතීය නිරීක්ෂණයෙන් ලියව උන්න මේ m සමානයි 2යි c සමානයි 3යි. m සමානයි 2යි c සමානයි ධන m සමානයි 2යි c සමානයි ඍණ 3. මේක ප්‍රශ්නයක් නෑ. ඒක ලියා ගන්න පුළුවන්. පරිප්‍රෝග ඉලක්කවල ප්‍රශ්නයක් නෑ. ඒ රෝම ඉලක්කම අහනවා ප්‍රස්තාර තුන පිළිබඳව ඔබට නිරීක්ෂණය කළ හැකි විශේෂ ලක්ෂණයක් ලියා දක්වන්න. විශේෂ ලක්ෂණය මොකක්ද? ප්‍රස්තාරවල අනුක්‍රමණ සමාන හින්දා ඒවා එකිනෙකට සමාන්තරයි. මේක ලියාගෙන අපි කරුවක් කරලා ලියා. මේක ඇඳලා ඉවරද පුතා? ඇඳලා නැති කට්ටිය මට කියන්න. ඇඳලා ඉවර නැති කට්ටිය කියන්න. ඇඳලා ඉවරයිද කියන කට්ටියම? හරි. එහෙනම් කරුවක් කරලා ලියා ගන්න. ප්‍රස්තාරවල සමීකරණ නිරීක්ෂණයෙන් ප්‍රස්තාරවල සමීකරණ නිරීක්ෂණයෙන් ඉහත ප්‍රස්තාරවල අනුක්‍රමණ සමාන බව පැහැදිලිය. ඉහත ප්‍රස්තාරවල අනුක්‍රමණ සමාන බව පැහැදිලිය. අනුක්‍රමණ සමාන බව පැහැදිලිය. ප්‍රස්තාර නිරීක්ෂණයෙන් ඒවා එකිනෙකට සමාන්තර බව අපට නිරීක්ෂණය කළ හැකිය. ඒවා එකිනෙකට සමාන්තර බව අපට නිරීක්ෂණය කළ හැකිය. අපට නිරීක්ෂණය කළ හැකිය. අපිට නිරීක්ෂණය කර හැකිය. තරු ලකුණක් දාලා ලියා ගන්න. අපෝ එකපාර ලොග් වෙන්න ඕන. හරි. අපි විනාඩි 5ක් විතර ක්ලාස් එක විනාඩි 10ක් විතර ක්ලාස් එක කරන්න ඕනේ. ඒ නිසා තව ලොග් වෙන්න. යටින් තරු ලකුණක් දාලා ලියා ගන්න. මේ අණුව රතු පාටින් හොඳ තරුවක් දාලා ලියා ගන්න. මේක හරි වැදගත් කතාවක්. මේ අණුව ශ්‍රිත දෙකක හෝ කිහිපයක මේ අණුව ශ්‍රිත දෙකක හෝ කිහිපයක අනුක්‍රමණ සමාන වේ නම් අනුක්‍රමණ සමාන වේ නම් එම සරල රේඛීය ප්‍රස්තාර එකිනෙක සමාන්තර වේ. ප්‍රස්තාර මොකද වෙන්නේ? එකිනෙක සමාන්තර වෙනවා. එකිනෙක සමාන්තර වෙනවා. සමාන්තර අනුක්‍රමණ සමාන නම් මොකද වෙන්නේ? ප්‍රස්තාර එකිනෙක සමාන්තර වෙනවා. ප්‍රශ්න නැහැ නේද? ප්‍රශ්න නැහැ නේද? හරි. ආපහු තව චූටි කැලිලක් තියෙනවා විනාඩි 10ක් මට දෙන්න. හරි. ආකට යන විදිහට මේ පාඩම ඉවරයි. හරි. අපි ඊට පස්සේ කතා කරමු ax ධන by සමානයි c මගින් දැක්වෙන ශ්‍රිතවල ප්‍රස්තාර කියලා කොටසක් තියෙනවා. අපි ඒක කතා කරමු. මොකද්ද? මාතෘකාව ලියා ගන්න. ax ධන by සමානයි c ආකාරයේ ප්‍රස්තාර තියන්න. ax ධන by සමානයි c මගින් c ආකාරයේ ප්‍රස්තාර. එහෙනම් අපි ඔක් කතා කරන්න කලින් ආපහු ලොග් වෙලා ඉමු නේද? ටග්ගා ලොග් වෙන්නම ආපහු. ටග්ගා ඉවර කරනවා ක්ලාස් එක. බය වෙන්න එපා. ලොග් වෙන්න ආපහු.